ඊ පිරිවෙන සංජානනය උදෙසා විද්‍යුත් ගවේෂණය අනිත් එක තමයි මේ පාටිසිපන්ට්ලා 100 වලට වඩා යන්න බැරි එක. ඒ නිසා තමයි මේ මම ඔය යන නිකන් ඒ කියන්නේ ඔය හොයයිදි තමයි මට මේ A1 කියන පැකේජ් එක හම්බ වුණේ මේ MS Teams කියන. MS Teams A1 කියන පැකේජ් එක ඒක ඇවිල්ලා මේ এডুকেෂන් සෙක්ටර් එකට ෆ්‍රී තමයි අපිට හම්බුනේ. ඒතකොට අමාත්‍යාංශය ඒගොල්ලෝ වෙරිෆිකේෂන් එකක් කරනවා. අපි අමාත්‍යාංශයේද කවුද ඒව සම්බන්ධයෙන් වෙරිෆිකේෂන් එකක් කරනවා. කරලා ඉවරලා අපිට කොහොම හරි ගිය දෙසැම්බර් මාසේ වගේ තමයි මට මතක හිටියේ නොවැම්බර් අග තමයි අපිට හම්බ වුනේ. එතකොට හම්බුනේන් පස්සේ අපි මේක පාවිච්චි කරලා බැලුවා අපිට හොඳයි. ඉතින් මේ අපි ඊට පස්සේ හිතුවා මේ අනිත් අයටත් මේක ෂෙයා කරගන්න. මොකද මේ හොඳයිනේ අමාත්‍යාංශය හැටියට ඒක ප්ලැට්ෆෝම් එක පාවිච්චි කරන එක කියලා. එතකොට මම දක්ෂිනා මැඩම්ටත් කිව්වා මැඩම් කිව්වා අපි අනිත් අයටත් දෙමු මේක කියලා. එහෙම තමයි මේ accounts ටික හැදුනේ. මම හිතන්නේ දල විස්තරයක් තමයි මම කිව්වේ. අපි ඊට පස්සේ යමු මේ අපි මුලින්ම කොහොමද මේ කියන්නේ මේ Teams මේ මෘදුකාංගේ පාවිච්චි කරන්න කියන එක ගැන පොඩි බ්‍රීෆ් එකක් කරන්නම් මම දල වශයෙන්. ඊට පස්සේ අර one way නැතුව මේ කියන්නේ මම කියන එක මහින් නැතුව ඕගොල්ලන්ට ආපු ප්‍රශ්නත් එක්ක අපි මේ බලමු කතා කරලා දැන් අර ගොඩක් අය මේක පාවිච්චි කරලත් ඇති සමහර අයට ගැටලු වෙන්නත් ඇති. මම හිතනවා මේ ඊට පස්සේ අපිට පුළුවන් මේ ප්‍රශ්නත් එක්ක කතා කරොත් මේක ගොඩක් සක්සස් වෙයි. නැත්නම් අර one way අහගෙන හිටියාම නිකන් බෝරින් වගේ වෙයි. මම ස්ක්‍රීන් එක පොඩ්ඩක් ෂෙයා කරන්නම්. එතකොට මම මේ සමිනන්ස් ස්ක්‍රීන් එක පේනවද? ආ තාම පේන්න ගත්තේ නෑ. ඔව් පොඩ්ඩක් ඉන්න සමිනන්ස් මේ මැෂින් එක පොඩ්ඩක් ස්ලෝ වෙලා තියෙන්නේ මේ. තව අර වැඩ ටිකකුත් එක්ක යන්නේ ඒක. එතනදී ඇත්තටම මට මම මේ ෂෙයා කරන්න හදන්නේ මම හිතන්නේ ස්වාමිනාන්සලත් ෂෙයා කරා මේක මේ ડોකියුමන්ට් එක අර ඉස්සෙල්ලාම කියලා මේ Zoom මේ Teams account එකක් හම්බෙච්ච කෙනෙක් ඒකට කොහොමද ලොග් වෙන්නේ කියන එක මේ ඒක තමයි ડોකියුමන්ට් එක මේක ලැබිලත් ඇති හැමෝටම වගේ ස්වාමිනාංශේ මේ මාව හොස්ට් කරාද කොහොමද උනේ ඒ කිව්වේ මීටින් එක මට ෂෙයාරින් ෆැසිලිටි එක දුන්නා නේද දීලා තියෙන්නේ ස්වාමිනාංශ හරි හා එහෙම නැත් ඔව් එහෙම වුණොත් ස්වාමිනාංශ ෂෙයා කරනවද මම මේ පැත්තෙන් පොඩ්ඩක් මේ පොඩි ස්ලෝ එකක් තියෙන්නේ හොස්ට් එක ෂෙයා වෙලා තියෙන්නේ අපේ හන්දේ. ප්‍රභාත් සර්ගේ ටයිම් කරලා හිටියා නම් හරි. දැන් ප්‍රභාත් සර්ගේ තමයි ෂෙයා වෙන්නේ. දැන් හරි.
හරි මම හිතන්නේ මම මේ ඩිස්කනෙක්ට් කරලා ආය ආව නැත්නම් මේ ස්ලෝ වුණා එකපාරට. දැන් මම හිතන්නේ මාව ඇහෙනවා ඇති. හරි හරි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අර මේ හොස්ට් එක මාරු කරන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේට පුළුවන් අර මේ settings වලට ගිහිල්ලා මේ share anyone කියන එක දාන්න. එතකොට හොස්ට් එක ස්වාමීන් වහන්සේටම තියාගෙන මේ අපි අනිත් අයට share කරන්න විතරක් දෙන්න පුළුවන්. ඒකේ zoom එකේ මම කිව්වේ. එතකොට දැන් මේකේ මම හිතන්නේ ඔයාලට පේනවා ඇති මේ ડોකියුමන්ට් එක හම්බෙන්නත් ඇති. ඇත්තටම මේ Office 365 කියලා සර්ච් කරොතින් එහෙම නැත්නම් මේ ඔයාලට පේනවා ඇති මෙතන මේ https://office.com කියන සයිට් එකට ගියාම එන ස්ක්‍රීන් එක තමයි ඔය තියෙන්නේ. එතකොට මේ ස්ක්‍රීන් එකේ sign in එකක් ඔයාලට ඉස්සෙල්ලාම අහනවා. මම හිතන්නේ මේ වෙනකොට ඔයගොල්ලන්ට හම්බ වෙලා තියෙනවා හැමෝටම use account එකකුයි password එකකුයි. එතකොට මේ use account එක අපි දුන්නේ මුලදී ඇත්තටම අපි plan කරේ නමින් දෙන්න. පස්සේ මේ ආව අපි මේකට මූලික රැස්වීමක් තිබ්බා මම හිතන්නේ මේ අපිත් එක්ක සම්බන්ධ වෙන ස්වාමීන් වහන්සේත් මේ වැඩි එතනට. එතකොට එතනදී ආපු යෝජනාවක් තමයි මේ දේවල් අපි අමාත්‍යාංශයේ ඉදිරියටත් තියෙන හැටියට වැඩ කරමු කියලා. නැත්නම් අර ඉන්ඩිවිජුවල් වුණාම එයාලා ඒ ડોකියුමන්ට්ස් ටික යනවනේ එළියට. යනවා කියන්නේ දැන් බ්‍රාන්ච් එකෙන් මාරු වුණාම ඒ ડોකියුමන්ට්ස් ටිකත් එක්කම එයා යන්නේ. ඒ නිසා අර බ්‍රාන්ච් එකේ ඩෙසිග්නේෂන් වලට වගේ හදමු කියන තැන හැමෝම හිටියා. අපි මේක පාවිච්චි කරන්න ඔෆිෂියල් පර්පස් නේ. ඒ නිසා තමයි අපි මේ නම් වලට හදන එක වෙනුවට තනතුරු වලට හදනවා කියන තැනට ආවේ. එතකොට මේ හැමෝගෙම තනතුරට අදාළව මේ දැන් ඔයාලට පේන ස්ක්‍රීන් 1 එක. එතන යට තියෙනවා sign in කියලා තියෙන්නේ. ඒ වගේ මම උදාහරණයකට කිව්වොත් AD කියන එක අපි ගත්තොත් AD dot අපි පිරිවෙන් වලට මම හිතන්නේ මේ මොකක්ද තව dot පිරිවෙන් වගේ එකක් ගියා. මට මතක හැටියට ඊට පස්සේ @emis.moe.gov.lk කියන මේ ඩොමේන් එකේ තමයි අපි මේ ටික හදුවේ. ඒතර ওই විදිහට තමයි හැමෝටම යූසර් නේම් එක එන්නේ. ඒතර යූසර් නේම් එක සාමාන්‍ය කෙනෙක්ට අමතක වෙන්නේ නැති වෙයි. ඒකේ අපි තව පොඩි වේරියේෂන් එකක් කරා. AD ලා දෙන්නෙක් ඉන්න තැන අපි AD1 AD2 කියලා මේ දීලා තිනවා AD1.පිරිවෙන් කියලා වගේ මට මතක අපි දුන්නේ. පිරිවෙන් @emis.moe.gov.lk. එතකොට අර මේ එහෙම තමයි යූසර් නේම් එක දුන්නේ. ඒතර පාස්වර්ඩ් එක අපි මේකේ සිස්ටම් එකකින් ජෙනරේට් වෙන පාස්වර්ඩ් එකක් එන්නේ පළවෙනි වතාවට. අපි මේ පාස්වර්ඩ් එකත් ෂෙයා කරා ඔයාලට. එතකොට ඒක හම්බෙලා ඇති. ඒක එතකොට මේ sign in කියන තැන ওই විදිහට screen 1 එකට දාලා next කරපුවාම screen 1 එකේ next කරපුවාම අපිට screen 2 එක ලැබෙනවා. එතකොට ඒකේ instruction එකක් කියලා දිනවා මම ගොඩාක් කියන්න දෙයක් නැහැ මේකේ. එතකොට එතනදී අපි අර මේ පළමුවෙන්ම මේ අපි ලබා දීපු password එක. ඒ කියන්නේ system generated password එක තමයි අපි මෙතනට ලබා දෙන්න ඕන. ඊට පස්සේ අපිට එතනින් sign in වෙන්න අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ මම කියපු එක පැහැදිලි ඇති. ඊට පස්සේ අපිට කාට හරි මේ මම අර ස්පීඩ් එක වැඩි නම් හරි එහෙම නැත්නම් මම කියන දේ තේරෙන්නේ නැත්නම් හරි මේ ඩිස්ටර්බ් කරන්න මේ ඩිස්ටර්බ් කරලා අහන්න මෙහෙමම. එතකොට ඒ වෙලෙම අපිට මේ කියාගෙන යන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ මේ ස්ක්‍රීන් 3 එකට ආවම එතනින් අපිට දෙන්න පුළුවන් අපිට අර සිස්ටම් ජෙනරේටඩ් පාස්වර්ඩ් එක. එහෙම නැත්නම් අපි ඔයාලට මේ වෙනකොට සපයලා තියෙන පාස්වර්ඩ් එක දීලා ඇතුළට යන්න අවස්ථාව තියෙනවා. ඊට පස්සේ අපිට ඒ කියන්නේ ඊට පස්සේ අපෙන් අහනවා එයා කියන්නේ මේ Microsoft Teams වෙබ්සයිට් එකෙන් අහනවා අර අපි දැන් සිස්ටම් ජෙනරේටඩ් පාස්වර්ඩ් එකක් අපි ගාව තියෙන්නේ. එතකොට ඒ වෙනුවට අපිට අපේ ඕන් පාස්වර්ඩ් එකක් අපේම පාස්වර්ඩ් එකක් දාගන්න අවස්ථාව තියෙනවා. දැන් මේ වගේ දේවල් මම හිතන්නේ ගොඩක් ෆැමිලියර් දැන් අර ගොඩක් වෙලාවට දැන් මේ ඉන්ටර්නෙට් එක භාවිතා වුණා වැඩිනේ මේ කාලේ. ඒ නිසා මේ සාමාන්‍යයෙන් අපි පාස්වර්ඩ් එකක් චේන්ජ් කරගන්න. ඒ කියන්නේ පළවෙනි ලොගින් එකේදී අපිට ඕන පාස්වර්ඩ් එක දාගන්න තමයි ඔයාලගෙන් මේ අවස්ථාවේ අහන්නේ. එතන කියන්නේ update your password කියන තැන පළවෙනිම අවස්ථාවට දෙන්න ඕන අපි system generated password එක. ඒ කියන්නේ අපිට මේ දත්ත කළමනාකරන ශාඛාවෙන් ලබා දුන්න පාස්වර්ඩ් එක තමයි පළවෙනි ෆීල්ඩ් එකට දෙන්න ඕන. එතකොට ඊළඟ දෙකට දෙන්න ඕන ඊළඟ දෙවෙනි පේලිය සහ තුන්වෙනි පේලිය කියන එකට දෙන්න ඕන මේ අලුත් පාස්වර්ඩ් එකක්. එතනදී පොඩි දෙයක් තියෙනවා අර පාස්වර්ඩ් පොලිසි කියලා එකක් තියෙනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් දෙද්දී අපි ටිකක් අර මේ රයිමින් වගේ ඒවා යන්නේ නැතුව එහෙම නැත්නම් පොඩි සංයෝජනයක් එක්ක මම දැන් උදාහරණයකට කිව්වොත් ඔය ඉලක්කම් අකුරු කැපිටල් අකුරු
එහෙම නැත්නම් තවත් සංකේත වගේ දේවල් අපි උදාහරණයට ඇට් සයින් එක අන්න ඒ වගේ ටිකක් පොඩි මික්ස් අප් එකක් දාලා තමයි ওই පාස්වර්ඩ් එක දෙන්න ඕන. එහෙම නැත්නම් එයා ඒක ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මේ සාමාන්‍ය මම උදාහරණයකට කිව්වොත් අපි කියමු I capital දාලා info @1 වගේ. හරි. මම නිකන් පාස්වර්ඩ් එකක්. අනික තමයි ඒකේ ඉලක්කම් අඩුම තියෙන්න ඕන. මට මතක හැටියට 8ක්. එහෙම නැත්නම් 6ක් අඩුම තියෙන්න ඕන පාස්වර්ඩ් එකට. ඔව් 8ක් වගේ මට මතකයි. ඒතකොට මේ ඒ ප්‍රමාණය දෙන්න ඕන. එහෙම නැත්නම් එයා කියනවා පාස්වර්ඩ් එක මේ ස්ට්‍රෝං මදි. එහෙම ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දෙන්න කියලා එයා එතනම කියනවා. එතකොට එතනින් ඔයාලට පුළුවන් මේ පාස්වර්ඩ් එක රීසෙට් කරගන්න. ඊට පස්සේ එයා අහනවා මේක දැන් අර අපිට මේ ලැබුණේ මේක අර ෆ්‍රී account එකක් හින්දා සහ මේ account එක protect කරන්න authentication එකක් අහනවා. මම හිතන්නේ මේ මෙන්න මේ ස්ථානය screen 5 එක. මම ওই ඊතලයක් දාලා තියෙන එක ඉතාම වැදගත්. මොකද මේ අපිට ඒ කියන්නේ එයා අපි බලනවා අපිව චෙක් කරලා බලනවා දවස් 14ක් මෙයා එකම ඩිවයිස් එකකින්ද ලොග් වෙන්නේ සිස්ටම් එකට. හරි. මෙයා වෙන වෙන ඩිවයිස් වලින් ලොග් වෙනවාද? එහෙම නැත්නම් ඒ වගේ අර පොඩි security check up එකක් කරනවා මේ Microsoft කියන්නේ Microsoft කම්පැනියෙන් තමයි මේ කරනකො. ඔව්. කවුරු හරි කතා කරාද? හරි. එතකොට එතනදී අපි මේ මම ඒක නිර්දේශ කරේ හැමෝටම ඔය මම ඊතලයක් දාලා තියෙන skip for now කියන එක. මේ ඒකෙන් තමයි යන්න කියලා මම කිව්වේ. එතකොට ඒක තමයි අපිට පහසුම ක්‍රමය අනේක. skip for now කියන එක. 14 days until this is required. අපි දිගටම අපි එක මැෂින් එකකින් ඕකෙන් ලොග් වුණොතින් අපෙන් ඊට පස්සේ දවස් 14ක් ගියන් පස්සේ ඒක අහන්නේ නැහැ. එතකොට එයා මේ මැෂින් එකේ තියෙනවනේ ඔය අපි මැෂින් වලට ID එකක් තියෙනවනේ අපි කියමුකෝ ඒක MAC address කියලා කියන්නේ. මේ අන්න ඒකෙන් එයා ඒක රෙජිස්ටර් කරගන්නවා ඒ මැෂින් එක. හැබැයි ඔය වෙන මැෂින් එකකින් ගියාම සමහරවිට ආයෙත් අහන්නත් පුළුවන් නැත්නම් වෙන ඔතෙන්ටිකේෂන් එකක් අහන්නත් පුළුවන්. හරි. මම ඒකත් කියන්නම් මම ඒ ටික උතෙන්ට දැම්මේ නැහැ. මේ මොකද ඒක කන්ෆියුස් වෙයි කියලායි මම ওই නෝට් එකට දැම්මේ නැත්තේ ඒක. මේ එතකොට මම හිතන්නේ ඔය skip for now කියන එකකින් ගියාම වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මම හිතනවා නම් කාට හරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා කියලා මම ඒකත් කියන්නම් කොහොමද කරන්න කියලා ඊළඟට. අපි දැනට මෙහෙම බලාගෙන යමු. ඒකට skip for now කියන එක දාලා ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මෙයා ඊළඟට අහනවා මේ අර හැමතිස්සෙම පාස්වර්ඩ් එක අහන එක ඕනද එහෙම ඒ කියන්නේ අපිට අර මේ පහසුවට දැන් සාමාන්‍යයෙන් මේක තමන්ගේම ලැප්ටොප් එකේ පාවිච්චි කරනවා නම් මේක yes දෙන්න. එතකොට ගැටලුවක් නැහැ. එතකොට අපිට ආයේ නිතර එයා අහන්නේ පාස්වර්ඩ් එක. එහෙම නැතුව ටිකක් common place එක වගේ පාවිච්චි කරනවා නම් ඒක no කියලා දෙන්න. ඒ කියන්නේ අපි පොදු කම්පියුටර් පාවිච්චි කරනවා. එතකොට අර account එක මේ අනිත් අයටත් share වෙනවනේ එහෙම වුණොත්. දැන් මේක හරිය. ඒ කියන්නේ මේක අර security පැත්ත ගැන හිතලා තමයි මෙහෙම තියෙන්නේ. මෙතනදී මම අර yes කියන option එක තෝරගන්න. එතකොට ඔයාගේ අර දැනට laptop එකේ හෝ desktop එකේ හරි කමන්නේ නැහැ. තමන් පාවිච්චි කරන එක. desktop එකට password එකක් දාලා දුන්නාම ඒක ලොකු ප්‍රශ්නයක් නැහැනේ. මේ එතකොට එතනින් yes කියන option එකෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ log වුණායින් පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මේ කියන්නේ ඒකේ පාවිච්චි කරන්න පුළුවන් apps ටික පෙන්නනවා. log වුණායින් පස්සේ අතනින් අර login procedure එක ඉවර වෙනවා. number 6 වලින් මම කලින් කතා කරපු number 6 වලින් login procedure එක ඉවර වෙනවා. ඔතනින්. එච්චරයි. එතකොට log වෙලා ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ ඇත්තටම ඇතුලේ තියෙන මේ මොනවාද application කියන ගැන තමයි තියෙන්නේ. මෙතනදී මේ අපි ගොඩාක්ම පාවිච්චි කරේ Teams කියන app එක. මොකද අපිට ලොකු ප්‍රශ්නයක් තිබුණේ මේ meetings තියාගන්න විදිහක් නැතිකම. ඔතන apps තියෙනවා මේ 25 plus apps තියෙනවා. ඒ කියන්නේ 26කටත් වැඩි තියෙනවා apps ප්‍රමාණයක්. මේ ඒකට ඒක ගොඩක් වටිනවා. දැන් අපි උදාහරණයකට දැන් අපි සමහරලාට සමහර අය පාවිච්චි කරනවා මේ Word එහෙම license නැති software පාවිච්චි කරනවා. ඒතර මේ වගේ account එකක් තියෙනවා නම් එයාට ඔය Office 365 කියන එකේ Word එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඒකට license එකක් ලැබෙනවා. Word විතරක් නෙමෙයි Excel, PowerPoint ඔය හැම එකක්ම. ඒ කියන්නේ Tamanට account එකක් තියෙනවා නම් ඒකේ license එකත් එක්කම තමයි ලැබෙන්නේ. ඒකට මේ වගේ ප්‍රශ්න වලින් පොඩක් බේරෙන්නත් පුළුවන්. අපි ගොඩාක්ම ફોකස් කරේ මේ Teams කියන app එක හේතුව අපිට මේ meetings පවත්වා ගැනීම issue එකක් තිබිච්ච හින්දා. ඊට අමතරව දැන් අපි මේ දවස්වල කරනවා මේ ගුරුවරුන්ගේ ටීචර් ට්‍රාන්ස්ෆර් එක මේ සැරේ ඔන්ලයින් කරන්න කියලා අපිට
රික්වෙස්ට් එකක් ආව මෙහි ගුරු මාරු අංශයෙන්. ඒ කියන්නේ ජාතික පාසල් වල. ඒතකොට ඒකට අපි පොඩි ඇප් එකක් හැදුවා. සමහරට ස්වාමීන් වහන්සේලා දන්නවත් ඇති ඒක. මේ දවස්වල ඒක දාලා තියෙන්නේ. ඒතකොට අපි මේ account එකක් ලබා දුන්නා ඒ ගුරු මාරු අංශයට. account එකක් නෙමෙයි කීපයක්. ඒතකොට ඒගොල්ලෝ Outlook එක. එහෙම නැත්නම් මේකෙන් එන email එක. ගොඩාක් පාවිච්චි කරනවා දැන් මේ වැඩ කටයුතු වල මේ දවස්වල. ඒතකොට මේ email account එක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. මේක ලොකු ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ 1 GB වගේ වෙනකන් ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ ලොකු ස්ටෝරේජ් 1 GB කියන්නේ අපිට සාමාන්‍යයෙන් ඔය මේ Google account එක අපිට 15 වගේ ලැබෙන්නේ. ඔව් 15ක් වගේ ලැබෙන්නේ. මේකේ ඇත්තටම unlimited කියලා කියන්නේ. නමුත් 1 GB වගේ restriction එක තමයි අපි මේකේ ඉන්නේ. ඒතර ඒක ලොකු account එකක් හම්බ වෙනවා. ඊළඟට අපි ගියොතින් තව ටිකක් ඉස්සරහට යමු අපි මේ note එක ඉවර කරමු. ඊට අමතරව මම කිව්වේ mailing purpose එකට අපි use කරන්න පුළුවන් කියන කතාව තමයි උතන තියෙන්නේ. එතකොට mail කියන එක සාමාන්‍යයෙන් Outlook කියලා හරි ඉස්සර තිබුණා. ඉස්සර කියන්නේ අපි පාවිච්චි කරේ මේ Outlook කියලා mail එකක් ඉස්සර පාවිච්චි කරා. ඒ විදිහට තමයි මේක එන්නේ. මේක අර Microsoft mail එක. එතකොට ඒක මා ලොකු අමාරුවක් නැහැ. ඒකේ සාමාන්‍ය විදිහටම inbox එක. එතකොට අපි යවන email අපිට ලැබෙන ඒවා ඒ වගේ ඒ විස්තර ටික තියෙනවා. මේක අර එක සැරයක් ගිහිල්ලා බලාගත්තාම ඒක මේ ඉතා පහසුයි පාවිච්චි කරන්න. මම හිතන ඔය කොටසේ ස්වාමීන් වහන්සේ තව චුට්ටක් පල්ලෙහාට යන්න බලන්න. ඊළඟට තියෙන්නේ Teams යෙදුම මේ පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. කියන්නේ ඒක පාවිච්චි කරන්න පුළුවන් කියන එක. තමයි උතන මම කියලා තියෙන්නේ. මේකේ තව දෙයක් තියෙනවා. අපි දැන් අර මම බේසිකලි Teams යෙදුම ගැන කතා කරන හින්දා Teams යෙදුම පාවිච්චි කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි browser එක හරහා පාවිච්චි කිරීම. ඒ කියන්නේ අපි දැන් Internet Explorer එහෙම නැත්නම් අපි කියමු Google Chrome හරි Firefox හරි මොන හරි අපි පාවිච්චි කරන. ඒ කියන්නේ ඉන්ටර්නෙට් යන්න පාවිච්චි කරන browser එක හරහාම මේ Microsoft Teams යෙදුම භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඒක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි අපිට පුළුවන් අපිට ගාව මේ account එකක් තියෙනවා නම් අපිට පුළුවන් අපේ කම්පියුටරේට MS Teams app එක නැත්නම් අපි ෆෝන් වල කියනවනේ මොබයිල් app කියලා කියන්නේ අන්න ඒ වගේ මේ Windows app එක අපිට download කරගන්න හැකියාව තියෙනවා. එතකොට ඔය මේ Windows app එක හරහා එතකොට පොඩි වෙනම app එකක් තමයි වෙනම load වෙන්නේ. ඒක හරහාත් අපිට meetings තියාගැනීමේ හැකියාව තියෙනවා. ඒතර ওই දෙක තමයි එතන තියෙන මේ විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි සම්මාංශ එකක් මම එකක් පෙන්වන්නම් නේද එතනින් හරි. ඊට පස්සේ ඕක ඇත්තටම තියෙනවා අපි අර මේ ඒ කියන්නේ අපිට ඔතනදී ඇත්තටම Teams යෙදුම හදාගත්තයින් පස්සේ ඒකේ තියෙනවා කියන්නේ Teams හදන්න ඕන. අපේ Teams කවුද කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි එක බ්‍රාන්ච් එකක් තියෙනවා. මම උදාහරණයක් ගන්නම්. දත්ත කළමනාකරන ශාඛාවේ අපි මොන හරි මීටින් එකක් තියන්න ඕන. එතකොට අපි data management branch කියලා පොඩි ටීම් එකක් හදාගන්නවා. එතකොට අපි අර data management branch team එකේ මීටින් එක කෝල් කරපුවාම ඔක්කොටම මේ link එක ගිහිල්ලා ඒක share වෙලා මේ මීටින් එකට එන්න හැකියාව තියෙනවා. අන්න ඒ වගේ එකක්. මම මේ Teams හදන හැටි කියන්නම්. දැන් බලන්න පොඩ්ඩක් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මම හිතන්නේ ෂෙයා වුණා දැන් නේද? එතකොට මම පොඩ්ඩක් ඔෆිස් අර මම කියපු ටික පොඩ්ඩක් ආයෙ පොඩ්ඩක් පෙන්නන්නම්. office.com කියලා ගැහුවොත් මේක හැබැයි මට දැන් මම ලොගින් වෙලා ඉන්න හින්දා මුල් පිටුව පෙන්වන්න නැති වෙයි. ඔව් මුල් පිටුව පෙන්වන්නේ මම ලොග් වෙලා හින්දා. මම ඒක පෙන්වන්නම් මේ අර cognitive window එකක් අරන් පෙන්වන්නම්. මේ window එකක් පේනවද? cognitive window එකක් ගත්තම ඒකත් පේනවද?
එකක් පේනවනේ. හරි. එතකොට දැන් මේ තියෙන ඇත්තටම office.com කියලා ගහපුවාම අර මේ sign in කියලා එන place එක මෙන්න මෙතනින් තමයි sign in වෙන්න ඕන. මම අර tute එකේ වගේ මම අර හදපු note එකේ තිබුණේ මේ screen එක තමයි මම දාලා තිබ්බේ. හරි. එතකොට මම මෙතන sign in කියලා කිව්වොත් එතනින් එනවා මේ login වෙන්න අවස්ථාවක්. මම අර පොඩ්ඩක් පෙන්නන්නම්. ඒ කියන්නේ මතක ඇති මම හිතන්නේ තිබුණා. මෙන්න මෙතෙන්ට තමයි අපි අර මේ දෙන්න ඕන අර email address එක. දැන් මම එකක් ගන්නම්. දැන් මේ මගේ එක මම පාවිච්චි කරන මගේ තියෙන adict.dm කියලා තියෙන අපි අර branch එකත් හොයාගන්න පුළුවන් හින්දා දාලා තියෙනවා. හරි. දාලා මෙතනින් next ගියාම දැන් මට හැබැයි first time හින්දා එන්නේ නැහැ. sorry first time නෙමෙයි මේ මං log වෙලා හින්දා මට එන්නේ නැහැ අර password change එක. ඔයාලට එහෙම එනවා ඒක. ඒක බලන්න. ඒක ලොකු අපහසුතාවයක් නෑ. මම හිතන්නේ ඒක අදහස එන්නේ නැති. ඊළඟට මම ආවොත් ඔයාලා log වුණායින් පස්සේ මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි එන්නේ. මේ පේනවනේ ඔයාලට log වුණායින් පස්සේ log වුණායින් පස්සේ සම්පූර්ණම මේ ඔයාගේ dashboard එකක් වගේ පේනවා. එතන මේ left side එකේ තියෙනවා මේ ඔයාගේ ඒ apps ටික. හරි ඒක අප මෙතන තියෙන left side එකේ නිතරම use කරන apps ටික තමයි මෙතනට එන්නේ. ඊට අමතරව අනිත් ඔක්කොම apps ටික තියෙනවා. මෙතන අර dots 9ක් තියෙනවා එතන උඩ. මේ මම කායි පෙන්නන්න. මෙන්න මෙතන මේ office කියන තැන මේ dots 9ක් තියෙනවා. ඒ dots 9ට ගියාම අපි අනිත් ඔක්කොම ටික apps ටික ගන්න හැකියාව තියෙනවා. මෙතනින් අර all apps කියන එකට ගියොත් ඔක්කොම apps ටික මේකේ load කරන්න පුළුවන්. මේක ඇත්තටම මේ ගොඩාක් දේවල් තියෙනවා. මමත් මේ හැම දෙයක්ම දන්නේ නැහැ. මේ හැබැයි මේ ගොඩක් මේකෙන් ප්‍රයෝජන ගැනීමේ හැකියාව තියෙනවා. දැන් ඔය ප්‍රොජෙක්ට්ස් එහෙම අපිට ගොඩක් වෙලාවට අපි ලයිසන්ස් software නැතුව ගොඩක් මේ අපහසුතාවයටපත් වෙලා තියෙනවා ඔය කැම්පස් වල එක ඒවා හදද්දි. ඊළඟට තව ඒ වගේ ගොඩක් තියෙනවා. දැන් Visio එහෙම tool එක අපිට ගොඩක් ඕන වෙලා තියෙනවා මේ software development වලදී මේ අපි ඔය පොඩි diagrams හදාගන්න ඒ වගේ ඒවා. ඊට අමතරව whiteboard එක කියලා කියන එක දැන් අපි වැඩි පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේ ගුරුවරු එහෙම ගොඩාක් පාවිච්චි කරනවා මේ whiteboard කියන app එක. මේ ඇත්තට මේ Teams කියන ඒදුවම මම හිතන්නේ ගොඩක් පාසල් වල පාවිච්චි කරනවා මේ උගන්වන වැඩවලට. ඒතර මේ මෙන්න මේ whiteboard කියන එකත් පාවිච්චි කරනවා. ඒක හරි. ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒක දැන් to do එකෙන් අපිට පුළුවන් අපි මොනවා හරි අර ඉදිරියේදී මේ මොනවාද අපි කරන දේවල් වගේ නිකන් පොඩි මේ එකක් log එකක් තියාගන්න. අමතරව මේ PowerPoint කියන එක නම් පැහැදිලි මේ සාමාන්‍යයෙන් දන්නේ වනේ මේ OneDrive කියන එක. ඒතර OneDrive කියන app එකේ තමයි අපි අපේ මේකේ කරන සියලුම දේවල් save වෙන්නේ. හරි. OneDrive කියන එකේ මම හිතන්නේ අර ස්වාමිනාංශය කියවනේ මේ ඇත්තටම අර document දැන් ඇත්තටම අපිට කොළ ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට මේ ඔය OneDrive එකේ හැමෝම තමන්ගේ මොන හරි documents save කරගන්න පුළුවන් මේක හරහා. එතකොට එකම දේ තියෙන අපි හිතමු එක ડોකියුමන්ට් එකක් කාත් එක්ක හරි ෂෙයා කරගන්න ඕන කියලා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ડોකියුමන්ට් එක අදාළ කෙනත් එක්ක ෂෙයා කරගන්න. එතකොට මේ දෙන්නට මේක view ඒක ෂෙයා කරද්දී අපිට තියෙන අවස්ථා තුනක් view කරන්න විතරද නැත්නම් edit and view කියලා එකක් තියෙනවා. එතකොට මේ දෙකෙන් කොයි අවස්ථාවේ කියන්නේ edit and view කිව්වොත් දෙන්නටම edit කරන්න පුළුවන්. ෂෙයා කරන හැමෝටම edit කරන්න පුළුවන්. view කියලා කිව්වොත් එතකොට අර අනිත් කෙනාට බලන්න විතරයි පුළුවන්. ඒ වගේ එහෙම මේ පොඩි platform එකක් වගේ අපිට හදාගන්න පුළුවන්. ඊළඟට මේ forms වගේ ඒවා මේ ගොඩක් පාවිච්චි කරලා තිබුණා මේ විභාගවලට. ඔය මේ ඉස්කෝලේ මේ මෑත කාලේ ඉස්කෝලේ පවත්වපු නැති දවස්වල මේ එතකොට ඒගොල්ලෝ අර මේ questions වගේ ඒවා හදලා මේක මේ Google Forms වලිනුත් කරන්න පුළුවන්. සමහර පාසල් කරලා තියෙනවා Google Forms වලින්. ඒ කියන්නේ විභාගයට උත්තර ලියනවා ළමයි මේ online අර options වගේ ඒවා තෝරන්න. දැන් ප්‍රශ්නයක් ගත්තොත් ඒකට උත්තර හතරක් තියෙනවනේ. මේ උත්තර හතරෙන් තෝරලා එකක් ගාවම මේක හරි වැටෙන හැම එකක්. හරි. මේ මමත් වැඩි මේක හදලා නැහැ. මම ඒ කියන්නේ මට ඒක ඇත්තට උවමනා වෙලා නැහැ. නමුත් මේක ගොඩාක් ගුරුවරු පාවිච්චි කරලා තියෙනවා. forms කියන එක විභාග පවත්වන්න පාසල් වල. එතකොට ඒක ඊළඟට කැලෙන්ඩර් කියන එක ඇත්තටම අපේ සම්පූර්ණම මේ Google කැලෙන්ඩර් එක සමහරවිට ඔයාලට පැමිණිලි ඇති. ඒ වගේමයි මේ කැලෙන්ඩර් එකෙත් අපිට අපේ සියලුම මේ මීටින්ස් ඒ වගේ තියෙනවා කැලෙන්ඩර් එකක් හැටියට මේන්ටේන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට ඒ ටික තමයි සාමාන්‍යයෙන් මම ටිකක් ඒ මට අහුවෙලා තියෙනවා. අනිත් වගේ ප්‍රයෝජන ඇති. එහෙම බලනවා නම් පොඩ්ඩක් හැබැයි ඒ වගේ එකක් මේ YouTube එකකින් වගේ බලන්න ඕන. ඒකට ඒකෙන් අපිට අදහසක් ගන්න පුළුවන්. මම හිතන්නේ ඒක අදහසක් එන්න ඇති. මේ වෙනකන් ගැටලු තියෙනවද
නැත්නම් අපි ගැටළු ඊළඟට සාකච්ඡා කරමුද කරන ටික කරලම. මට ඊළඟට කරන්න තියෙන්නේ කියන්න තියෙන්නේ මේ Outlook එක කොහොමද යන්නේ කියන එක. ඒ කියන්නේ මේ මේල් එකට යන එක. ඇත්තටම මේ apps වලට ගිහිල්ලා මේ Outlook කියන ක්ලික් කරපුවාම ඔයාලගේ Outlook account එකට යනවා. දැන් ගොඩක් වෙලාවට මේක first time යන කෙනාට මේ එතනත් අර මේ ලොගින් එකක් අහනවා. ඒක හිතේ ඇයි එහෙම අහන්නේ කියලා. ඇත්තටම මේවා අර එක පැක් එකක් වුණාට ඒක ඇතුලේ තියෙන different apps. ඒ කියන්නේ අපි Office 365 කියන එක ඇතුලේ තියෙන එක app එකක් තමයි Outlook කියලා කියන්නේ. Teams කියන්නේ තව app එකක්. අපි ගත්තොත් Word හරි ඒ වගේ වගේ කියන්නේ එක එක apps. එතකොට මෙයා අර apps අතර යන්න මේක හැබැයි මේ හැමදාම අහන්නේ නැහැ. මුල් දවස් ටිකේ තමයි අහනවා username password. අපි අර පළවෙනි සැරේට ඇහුවෙන් පස්සේ මම දැන් ගොඩක් වෙලාවට individual use කරනවා නම් මේ laptop එකක වගේ අපි ඒක save කරනවානේ. ඊට පස්සේ ආ ඒක automatically මේ ඒ අදාළ තැනට යනවා. ඒකට ආයෙත් password එකක් අහන්නේ නැහැ. මම හිතන්නේ ඒක අදහස් එන්නේ නැති. ඊළඟට Outlook කියන එක ගත්තාම මෙහෙම තමයි එන්නේ. ඔයාලට පේනවා ඇති මේ තියෙන මගේ inbox එකේ කියන්නේ මේ මගේ mail box එක. එතකොට ඒකෙත් අර සාමාන්‍ය මේ Google account දැන් ගොඩාක් වෙලාට email පාවිච්චි කරලා තියෙනවනේ හැමෝම වගේ. මේකේ මම හිතන්නේ ලොකු ගැටලුවක් නැහැ. එතකොට ඒකත් අර වගේමයි. මේ වගේත් අර groups හදන්න පුළුවන්. ඒ වගේ ටිකක් තියෙනවා බලන්න පුළුවන් විතර දෙයක් නෑ. ඊට අමතරව mail එකක් යවනවා නම් new message කියන එකෙන් යවන්න පුළුවන් mail එකක්. අර විදිහමයි අපිට මෙතනින් mail බලන්න පුළුවන්. ඒ වගේ එකක් තියෙන්නේ. අර ඒක ටිකක් පහසුවක් තියෙනවා. මම හිතන්නේ මේක ටිකක් මේ බලපුවාම එච්චර කියන්නේ අදහස ඒවි. මම හිතන්නේ ඒක ලොකු ඉෂුව එකක් නැහැ. ඊළඟට අපි යමු අර මේ ටික වෙනකන් ගැටලු තියෙනවද කියලා අපි බලමු ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ අපි Teams එකට යමුද? අපි එහෙමනොත් ලොගින් එකක් වෙමුද දැනට මේ මම මෙහෙම කරන්නද නැත්නම් අපි මේ ස්වාමීන් වහන්සේලාගේ කම්පියුටර් එකක් තියෙනවා නම් ඒකෙන්ම ෂෙයා කරලා අපිට බලන්න පුළුවන්. ඔව් අපිට එහෙම ස්වාමීන් වහන්සේ නමක් කොහොමද මේ කියන්නේ වොලන්ටියර් එන්න පුළුවන් ද ස්ක්‍රීන් ෂෙයා කරන් අපි එතනින් බලමුද එහෙම නැත්නම් මේ මැෂින් එකකින් බලමුද? කවුරුහරි එක්කෙනෙක් ඉදිරිපත් වෙමු. ඒතර අනිත් අයටත් මේක බලා ගන්න පුළුවන්. එතනදී මට අර මම අර කියපු අනිත් දේ තමයි මේ අර authentication එක 14 days case එකෙන් යන්නේ නැත්තම් එහෙම යන්නේ නැති අය ඉන්නවා. ඒ වගේ අයට අපිට මේ කරන්න වෙන්නේ අර mobile authentication එකක් කරගන්න වෙනවා ඒකට. ඒකට තියෙනවා Microsoft එකේ authenticate කියලා පොඩි app එකක්. ඒකට හැබැයි smart phone එකක් ඕන වෙනවා. ඒ කියන්නේ ඔය මොන හරි Samsung පොඩි ෆෝන් එකක් තිබ්බත් ඇති. ඒ කියන්නේ ඇප් එකක් දුව ගන්න පුළුවන් ෆෝන් එකක් ඕන වෙනවා. ඒ වැඩේට. අපි මේ මම මගේ ගැටලුවක් ඉදිරිපත් කරන්නද? සමිනස් කියන්නේ මේ අර ස්ක්‍රීන් එක ෂෙයා කරලා කරන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නෑ. අපිට මේකම වැඩි බලන්න පුළුවන් අනිත් අයටත් තේරෙනවා ඒකට. නෑ මගේ ගැටලුව තියෙන්නේ ලොගින් වෙලා වැඩ කරා. දැන් මට ලොගින් දෙන්නේ නෑ මේ පාස්වර්ඩ් එක ඉල්ලනවා ආපහු. ඉතින් මට දීපු පාස්වර්ඩ් එක දුන්නාට ඒක වැඩ කරන්නේත් නෑ. මම කල්පනා කළා මම රීසෙට් කරපු පාස්වර්ඩ් දුන්නාට ඒත් වැඩ කරන්නේ නෑ. ආයෙ රීසෙට් කරගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒක රීසෙට් කරගන්න නම් මට ඒක පොඩ්ඩක් කියන්න මම රීසෙට් කරන්නම්. අර මේ මුලින්ම දාපු පාස්වර්ඩ් එක වැඩ කරන්නේ නැහැ දැන් කොහොමද? ඒ කියන්නේ අපි මුල්ම අවස්ථාවේ ලබා දීපු පාස්වර්ඩ් එක ඒක දැන් රීසෙට් වෙලානේ. ඔව්. ඔව්. ඒතකොට ඒක කොහොමද වැඩ කරන්නේ නැහැ. පස්සේ මම හිතන්නේ පාස්වර්ඩ් එක අමතක වෙලා වගේ ඇත්තේ. ඒක අපි පාස්වර්ඩ් එක රීසෙට් කරන්න මට මේ රික්වෙස්ට් එකක් දැම්මම මම පාස්වර්ඩ් එක රීසෙට් කරලා ආපහු එවනවා. දැන් ඕකේ අර පාස්වර්ඩ් Tamanටම රීසෙට් කරගන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ඒක දැනගන්න ලේසි. ඔව් ඒකේ මම හැබැයි ඒක මේ මම බලන්න ඕන මම අර ඒ කියන්නේ මේකේ ඇත්තටම ඉන්නවා මේ
අපි කියන්නේ ග්ලෝබල් ඇඩ්මින් කෙනෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඔව් 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 ඒක තමයි. ඒ කියන්නේ මම ග්ලෝබල් ඇඩ්මින් කියලා කියන්නේ දැන් මම මේ ඉන්නේ සාමාන්‍ය account එකකින්. මම මේ දැන් මේ පෙන්නන account එක. ඒ කියන්නේ මගේ account එක මේකේ වෙනම ඉන්නවා ග්ලෝබල් ඇඩ්මින් කියලා කෙනෙක් ඉන්නවා. ඒ ග්ලෝබල් ඇඩ්මින් ගෙන් මම හිතන්නේ මේ password auto මේ කියන්නේ අදාළ කෙනාට රීසෙට් කරන එක enable කරලා නැහැ. ඒක enable කරා නම් ඔයාලට ওই password එක රීසෙට් කරගන්න පුළුවන්. එහෙම දෙන්න බැයිද? ඒක පුළුවන් ගැටලුවක් නැහැ දෙන්න පුළුවන්. මේ මම ඇත්තටම එච්චර දුරට අර කන්ෆිගරේෂන් කරේ නෑ ඒකේ. තව කන්ෆිගරේෂන් කරන්න තියෙනවා. දැන් අර කවුරු හරි password එක රීසෙට් කරගන්න ඇහුවොත් මම රීසෙට් කරලා දීපු එක තමයි කරේ. මම ඒක enable කරන්න. ඒක ගැටලුවක් නැහැ. ඒතකොට ඒක පහසුවක් ඇත්තටම අපිට දැන් මේකේ ප්‍රමාණය වැඩි විදිහ අපිට කරන්නත් බැහැනේ. හරි. මම ඒක මේ password එක රීසෙට් කරන එක enable කරන්නම්. හැබැයි ඒත් මොන හරි authentication එකක් දාගන්න වෙයි නේද? ඒ කියන්නේ නිකම්ම enable කරාට අපි ඒක පොඩ්ඩක් බලමු ස්වාමීන් වහන්සේ. මම එහෙම එකක් කරලා නෑ තාම. ඒ කියන්නේ මේ රීසෙට් කරන්න දෙන්න තැනක් තියෙනවා. මම දැක්ක තියෙනවා තැනක්. ග්ලෝබල් ඇඩ්මින් එකේ තියෙනවා. ඒ කියන්නේ අදාළ අනිත් account වලට මේ password reset කරන්න අවස්ථාවක් දෙන්න තැනක් තියෙනවා. මම ඒක බලලා ඒක enable කරන්න හෙට වගේ. මොකද මම ග්ලෝබල් ඇඩ්මින් account එක මෙහි නෑ මේ ඒක office එකේ machine එකේ තියෙන්නේ. හරි. ඊට අමතරව ඒ කියන්නේ මුලින්මම log වෙන්න බැරි අය වගේ හිටියද? ඒ කියන්නේ පොඩ්ඩක්වත් log වෙන්න බැරි අය. ඔව්. ඔව්. අපි යමු ඉස්සරහට නේද? එහෙම ගැටලුවක් තිබුණත් ඇත්තටම දැන් කිව්වේ නැතත් පස්සේ හරි එහෙමනොත් කතා කරන්න. මේ ස්වාමීන් වහන්සේ අපිට මේ ඇතුලෙන් ගන්න පුළුවන් නේද මේ අපිට කොමියුනිකේට් කරන්න පුළුවන් නේ ඉන්ටර්නල් ලයින් වලින්? ඒ කියන්නේ අපි ඔය දැන් ඇතුලේ තියෙන ඉලක්කම් 4 නම්බර් වගේක් තියෙන්නේ. මේ ඒ වගේ මං ඉන්නේ 13/24 කියන අංකේ. අපේ අමාත්‍යාංශයයි සම්බන්ධයි නේද? ඒ කියන්නේ ඉන්ටර්කොම් එක කියන එක සම්බන්ධයි නේ. එහෙම වුණොත් 13/24 මම ඉන්නේ. මේ එහෙම වුණොත් කතා කරන්න. එතකොට මේ එහෙම මොකක්ද ඉෂුව එකක් આવත් අපි ඒ වෙලෙන් බලලා අර ඔෆිස් එකේ ඉන්න වෙලාවට එතකොට එතන බලලා වැඩි ඉවර කර හැකිනේ. ඒක. එහෙම වුණොත් අපි මම එන්නම් ආයෙත් Teams පැත්තට. එතකොට මෙතන තියෙන මේකෙම පේනවා ඇති ඔයාලට මේ MS Teams කියන එක මෙතන මේ තියෙන එක. එතකොට Teams එකට ගියාම ආයෙත් අර authentication එක අහනවා. first time යන කට්ටිය අහනවා. දැන් මගේ නම් ඒක save වෙලා තියෙන්නේ. ඒ නිසා මේක නැවත නැවත අහන්නේ. ඊට පස්සේ Teams මේ කියන එකට ඔහම යන්න හැකියාව තියෙනවා. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා Teams කියලා එකක් තියෙනවා. මේ left side එකේ මේ අර
කීප දෙනෙක් ඉන්නේ කණ්ඩායමක් වගේ ඉන්නවා කියලා කියන්නේ. අන්න එතන තියෙනවා ටීම්ස් කියලා එකක්. දැන් මම අපි දැන් අර data management team කියන එක තමයි මේකේ හදලා තියෙන්නේ. කියන්නේ මේ තියෙන එක ටීම් එකක් හදලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ ඒ වගේ අපිට ටීම්ස් හදන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් කිව්වොත් ශාඛා වශයෙන් ටීම්ස් හදන්න පුළුවන්. ඊළඟට අපි හිතමුකෝ සවිනාංශේ අපෙන් account එකක් ඉල්ලනවා. මට තේරුන්නේ මට මොකද්ද? කියන්නේ දැන් අපි අර විදියට ඇවිදින් දැන් Teams එකට ගියයින් පස්සේ ඔව් select an account to sign in with කියලා දැන් අපේ මේ personal account එකද personal මේ email එකද එතකොට ටික් කරන්න ඕන. ඒ කියන්නේ first time යද්දි නේද? ඔව්. අපේ එක තමයි. ඒ කියන්නේ අපේ එක අපිට දීපු එක. දැන් අපි දීපේ කියන්නේ log වෙලා ආවේ මෙතෙන්ද? නෑ මෙහෙම මම අර කිව්වේ මේ අර මේ අපි මෙතන ඉඳලා මේ ඔෆිස් එකට ගියාට ඔෆිස් එකේ ඉඳලා මම මේ වෙන ඇප් එකකට යද්දි දැන් මම මෙහෙමනේ ගියේ ටීම් එකට. එතකොට එයා ඒක වෙන ඇප් එකක් හැටියටයි ගන්නෙ. එතකොට ඕක අපෙන් ටික දවසක් යනකම් ඒකේ ලොගින් එක අහනවා. ඊට පස්සේ මම අර සේව් කරොත් අර මේ අහන්න එපා කියලා අර මම අවස්ථාවක් පෙන්නුවේ. ඔව්. එතනින් අපි දුන්නාන් පස්සේ අහන්නේ නැහැ. ඒ කියන්නේ එතකන් අහනවා. මේ ඒකයි. එතකොට එතන දෙන්න ඕන එතන අපේ account එක තමයි. අපිනේ ඕන මේකේ. අයිතිය තියෙන අපිටනේ. අපේ account එක කියලා කිය personal මේ දැන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. ඔව්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දෙන එක කරන්න යනවා. හා? ඒකෙන් සෙන්ඩ් වුණාම මේ කෝඩ් එකක් සෙන්ඩ් කරන්න වෙනවා. කෝඩ් එකක් සර්ච් කරන්න එනවද? නෑ කෝඩ් එකක් සෙන්ඩ් කරන්න. කෝඩ් එක ඒ කියන්නේ අර මේ රයිට් එහෙනම් ඒ අර මේ මොකද්ද අපි කියන්නේ ඒකට මේ Microsoft Authenticator app කියලා එකක් තියෙනවා. හරි. මම පොඩ්ඩක් වෙබ් එකෙන් පෙන්නන්නම්. මේක ඒකට එතකොට කරන්න ඕන මේ ස්වාමීන් වහන්සේගේ දැන් මේ අපිට මෙහෙම ෂෙයා කරන්න පුළුවන් ස්ක්‍රීන් එකේ එහෙම අවස්ථාවක් තියෙනවද? ස්ක්‍රීන් එකේ මීටින් එකට සම්බන්ධ වෙලා ඉන්නේ මැෂින් එකෙන්. හරි. මේ කටයුත්ත කරගෙන යන්නේ ෆෝන් එක. එතකොට මේ මැෂින් එකේ එතකොට මේ ලොග් වෙලා නැහැ නේද? නෑ ඒක ලොග් වෙනකොට පොඩි ගැටලුවක් එකයි ඒක මැෂින් හරි. කමක් නැහැ. මේ එතන මෙහෙමයි වෙන්නේ ඒ කෝඩ් එක අහපුවාම අපිට මේ මට ඒක එකක් කරලා පෙන්නන්න තිබ්බනම් හොඳයි. එතකොට ඒ වගේ වෙලාවට ඇත්තටම ස්මාර්ට්ෆෝන් එකක් ඕන වෙනවා. මේ එතකොට අපිට මෙන්න මේ Microsoft Authentication app කියලා ඇප්ලිකේෂන් එකක් පොඩි ඇප්ලිකේෂන් එකක් ෆෝන් එකට දාගන්න ඕන. මේ කියන්නේ අපේ ෆෝන් එකට ඒක ඉන්ටර්නෙට්ෙන් ඩවුන්ලෝඩ් කරගත්තේ සාමාන්‍යයෙන් 4MB විතර මෙගබයිට් 4ක විතර පොඩි මේ ඇප් එකක්. ඒක දාගත්තයින් පස්සේ ඔව් අන්න හරි. ඔව් Play Store එකේ තියෙනවා ඒක. නිකන් සර්ච් කරපුවාම ඒක එනවා චූටි ඇප් එකක්. ඒක දාගත්තයින් පස්සේ මේ අපිව ඇත්තටම දැන් එයා ඔතෙන්ටිකේට් කරගන්නවා එක සැරයක්. එතකොට අපිමද කියලා වෙරිෆයි කරගන්නවා. එතකොට එතන තියෙනවා ඔප්ෂන්ස් වගේක්. කියන්නේ QR කෝඩ් එකක් මේ හරහා එහෙම QR කෝඩ් එකක් කරා අපිම කියලා මේ වෙරිෆයි කරගන්නවා. හරි. ඒක අර මේ two factor authentication එක වගේ එකක් ඒක. අපි දැන් ওই සමහරවල්ලාට Google පාවිච්චි කරලා තියෙනවා නම් Google එකෙත් අහනවානේ පොඩි නිකන් ඉලක්කම් 6ක් එවලා අපෙන් අහනවානේ ඒක මොකද්ද කියලා ටයිප් කරන්න වගේ. අන්න ඒ වගේ එකක්. ඒ WhatsApp වලත් මම හිතන්නේ එහෙම ඒවා තියෙනවා. මේ ඔතෙන්ටිකේටර් මේ කීපයක් තියෙන ඒකෙන් මේ මොන වගේ ලෝගෝ එකක් තියෙන එක දන්නේ අපි ගන්නවා. Microsoft Authenticator කියන එක ගන්න ඕන. Microsoft Authenticator app කියලා එකක්. ඒක මේ මම නිකන් පොඩ්ඩක් පෙන්නන්නම් ඒ ගෲප් එකේ මේ මෙතන ඇති බලමු. ඕනකට ෆීඩ්බැක් වගේ. ඒක ගත්තාම මේ QR කෝඩ් එකක් එහෙම අහනවා. ඒක සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒ ඉන්ස්ට්‍රක්ෂන් ටික එතන තියෙනවා. ඒ ඉන්ස්ට්‍රක්ෂන් එක හරහාම කරොත් අපිට ඒක මම කියන අපහසුයක් නෑ කරගන්න හැකියාවකුත් තියෙනවා. ඒක වන් ටයිම් වගේ තමයි අහන්නේ. මම බලන්නම් ඒක මේ ග්ලෝබල් ඇඩ්මින් ගෙන් ඒ වගේ අහන එක නවත්තන්න පුළුවන්ද කියලා. ඒක නිකන් අපිට කරදරයි වගේ නේද?
ඔව් දැන් මේක සර් මම ඇප් එකට ගිහින් ඉන්නේ. ආ එතකොට ඒක තමයි. ඔව් මම ඒකමයි මේ ওই නෝට් එකට ඒක දැම්මේ. ඒ කියන්නේ මොකද මම ගොඩක් අයට දැන් අපි බලාපොරොත්තු වෙන්න බැහැනේ මේ ස්මාර්ට්ෆෝන් එකක් තියෙයි කියලා. සාමාන්‍යයෙන් ඉතින් අර ඒකින්ද මේ මම අරක දැන් 14 days යනකම් අපි එකකින් ගියා නම් අපි ඕක ලොක් කරගන්නවා මේ මැෂින් එකට. ඊට පස්සේ අපි ඕක අහන්නේ නැහැ. හරි. මම හිතන්නේ ගොඩක් කට්ටියට ඒ ප්‍රොබ්ලම් එක එන්නේ නැත්තේ එහෙනම්. දැන් එතකොට අපි ඇප් එක ගත්ත ප්‍රමාණයට මේ සයින් වෙන්න බෑ ඒත් නේද? සයින් ඉන් වෙන්න බෑ. ඇප් එක ගත්තොත් සයින් ඉන් වෙන්න පුළුවන්. ඇප් එක කරන් තියෙන්නේ. ඒකෙත් ඔතෙන්ටිකේට් ගහනවද? එතකොට අපි ඒක QR එකට දාන්නවා. අන්න හරි QR එකට. QR එකට ගියාම අර ඔතෙන්ටිකේට් ඇප් එකෙනුත් නිකන් මේ ස්කෑන් කරන්න වගේ එකක් දෙනවා. QR කෝඩ් එක. නිකන් ෆොටෝ එකක් වගේ ගහන්න. ඔව් මොකක්ද ස්කෑන් කරන්නේ දැන්? අන්න එතන තමයි ඉෂුව එක තියෙන්නේ නේද? ඒ කියන්නේ මේ ඕක ෆෝන් එකේමනේ තියෙන්නේ නේ. එහෙනම් QR එකට යන්න එපා. ෆෝන් එකේම තියෙනවනම් QR එක නොගිහින් ඒකේ වෙන මොනවාද ඔප්ෂන්ස් තියෙන්නේ? at work or school account කියලා එකක් තියෙනවා. නැත්නම් work or school account කියන එක තමයි ගන්න ඕන. ඊට පස්සේ මොකක්ද ආවේ? කෝඩ් එකක් වගේ ගෙන්න ගන්න පුළුවන් QR කෝඩ් එක. email address or phone number. ෆෝන් නම්බරේ දෙන්න. ඒක කෝඩ් එකේ නේ. ඔව් එතකොට මොකද මම අර කිව්වේ කම්පියුටර් එකකුයි ෆෝන් එකකුයි දෙකකින් වගේ කරනවා නම් තමයි QR එක අපිට ස්කෑන් කරන්න වෙන්නේ එහෙමනේ. අර ඔහොම කරනවා නම් මේ කියන්නේ මූඩ් එක වෙනස් කරන්න වෙනවා. ෆෝන් නම්බර එක එහෙම නැත්නම් තව මම හිතන්නේ ඊමේල් එකක් ඇති. ෆෝන් නම්බර් එක දුන්නා නම් email කෝඩ් එක දෙනවා ඉතින්. එතකොට යා ෆෝන් නම්බරේට SMS එකක් එවනවා මම හිතන්නේ. ඒක මමත් කරලා නැහැ. ඒ කියන්නේ මට මම ගොඩක් වෙලාවට ෆෝන් එකකින් ලොග් වෙලා නැහැ මේකට. නම්බර් එක දෙනකොට country code එක ගහන්න. මම හිතන්නේ අර අනිත් අයට බලා ගන්න පුළුවන් දැන් මේක සමහරවිට අනිත් අයට මේ අපි දැන් කතා කරලා අයිඩියා එක නැහැනේ අදහස මෙන්න මේ වගේ එකක් තමයි මේ එන්නේ ඔය ඔතෙන්ටිකේට් ඇප් කියන එකේ මෙන්න මේ වගේ එකක් එන්නේ මේ තියෙන්නේ අර තියෙන්නේ ඔක තමයි මේ ඔතෙන්ටිකේට් ඇප් එක මේකේ තියෙනවා පින්තූර කීපයක් මම නිකන් පොඩ්ඩක් පෙන්නන්නම් මේ තමයි ඇප් එක. ඒතකොට මේ තියෙන්නේ අර මේ ඔතෙන්ටිකේට් කරන තැන. ඒතකොට යා ඒක අර මේක මේ පොඩි වීඩියෝ එකක් එහෙම බලන්න එහෙම ප්‍රශ්නයක් වුණොත් හොඳයි. එහෙම නැත්නම් පොඩ්ඩක් එන්න මේ අපි බ්‍රාන්ච් එකට ඇවිල්ලා හරි බලමු. දවල් වෙලාවක આવත් බලන්න පුළුවන් ගැටලුවක් නැහැ. ඒක මේ මම හිතන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඒක මේ කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ. phone number එක doesn't look right. phone number That phone number doesn't look right. Please check the country code and phone number. country code එක දාන්න ඕනේ තියෙන්නේ මම හිතන්නේ +94 කියලා දාන්න ඒ සමිනාස්. දාලා තියෙන්නේ සර්. දාලා තියෙන්නේ. ඕකේ මේ ඒකට මේ මෙසේජ් එකක් වගේ ආවේ නැද්ද? උඩින් මොන හරි එනවද උඩ? ඒ කියන්නේ මෙසේජ් ආපුවම උඩට පේනව නේද ෆෝන් එකේ? එහෙම හරියන්නේ නැහැ. ආවේ නෑනේ. අපි චුට්ටක් බලමු සමිනාස් හෙට එහෙම වුණොත් මේක. හොඳයි සර්. ඔව් ඔව්.
එහෙම නැත්තම් මට මේ රීසෙට් කරලා දුන්නා නම් ආයෙත් ඕක හරියනවා. මේ නමුත් ඕක බලමු. ඒකට ඕක පහසු වෙන්නේ නේද? එහෙම බලමු ඊට. හරි. එහෙමනොත් මම ඉස්සරහට යන්නම්. එතනදී අපි ඊළඟට බලන්න තියෙන්නේ අර ටීම්ස් එකක් කොහොමද හදන්නේ කියන එක. මෙතනින් පුළුවන් අපිට ටීම්ස් හදන්න. මැනේජ් ටීම් කියන එකට ගිහිල්ලා මේක වෙන්නේ එළියට ඇවිල්ලා හදන්න ඕන. මම හිතන්නේ මෙතනින් හදන්න තියෙන්නේ. ඔව් මේ තියෙන join or create team. හරි. මෙතනින් පුළුවන් අපිට ටීම් එකක් හදන්න. ඒක අර ඇත්තම ටීම්ස් හැදීම අනිවාර්යයෙන්ම නැහැ. අපිට කෙලින්ම මීටින් එකක් හොස් කරලා කරන්න පුළුවන්. එහෙම ටීම්ස් හැදීමේ අවස්ථාවක් නැහැ. අපිට කෙලින්ම මීටින් එකක් කරන්න පුළුවන්. අපි කැලෙන්ඩර් එකට මම ඉස්සෙල්ලා එන්නම්කෝ. මෙතනින් කැලෙන්ඩර් කියන එකට ආපුවාම කැලෙන්ඩරේ කෙලින්ම ඒ කියන්නේ අපි සාමාන්‍ය කැලෙන්ඩරේ පේනවා. ඔයාලට මම හිතන්නේ පේනවා ඇති. මෙතනින් කෙලින්ම meet now කිව්වොත් මේ දැන් instance meeting එකක් අපිට ගන්න පුළුවන්. මේ දැන් ගන්න පුළුවන් meeting එක. එහෙම නැත්නම් new meeting එකට ගිහිල්ලා අපි අලුතෙන් meeting එකක් හැදුවේ හැකි. මම හිතන්නේ අපිට මේ හරිය අපි නිකන් ක්ලික් කරොත් ඒ අදාළ තැන ගිහිල්ලා ඒක දැක්කත් දන්නේ මම ආයෙ යන්න. මම නිකන් ගිහිල්ලා මේ අපි හිතමුකෝ මේ කැලෙන්ඩර් එකේ මම 22 තියෙනවා. අපි කියමුකෝ අප්‍රේල් ඊළඟට 25. මෙන්න මෙදා මට මන්ඩේ මීටින් එකක් දාන්න ඕන. අපි මම කියන්නම් අපි ගමු හවස 6ට මීටින් එකක් දාන්න ඕන කියලා. මෙතන ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. නැත්නම් හවස 2ට මීටින් එක දාන්න මම මේ දැන් කරන්නේ ක්ලික්. ක්ලික් කරපු ගමන් ඒ අදාළ ටයිම් එකයි ඒ ටික ඔක්කොම සෙට්ලා ඩේට් එකයි ඔක්කොම ටික සෙට්ලා මෙතනට එනවා මේ මීටින් එක හදන්න යන. හරි. එතකොට ජස්ට් මීටින් එක හදලා ඒක සේව් කරන්න තියෙනවා. මෙතනට අපි ටයිටල් එකක් දෙනවා කියන්නේ මේ මීටින් එක මොකක්ද කියන එක මෙතන පොඩ්ඩක් අර මීනින්ග්ෆුල් ටයිටල් එකක් දෙන්න. එතකොට මේ රෙකෝඩ් එක යනවනේ අනිත් අයට. මේ එතනින් අපිට ටයිටල් එකක් දීලා අපි කියමු හරි ඒ වගේ නැත්තම් ඒ වගේ මොකක් හරි දාලා මේ ඊට පස්සේ මෙතන අර පුළුවන් අපිට මේ ඇටෙන්ඩ් කාවද ඇඩ් කරන්න පුළුවන්. දැන් අපේ දැන් කවුද කියන එක තියෙනවා. දැන් අපි ඒ කියන්නේ මේ අපිට මේ දැනට accounts තියෙන කට්ටිය මම නිකන් ගහන්න නමක් අපි කියමුකෝ පෙරේරා කියලා. එතකොට මේ දැනට තියෙනව ටික ඔක්කොම එනවා. ඒ කියන්නේ මේ accounts තියෙන ටික දැන් ඇත්තටම මේක අපි එකම network එකේ ඉන්න හින්දා දැන් උදාහරණයක් අපි හිතමුකෝ secretary server අපේ meeting එකට සම්බන්ධ කරගන්න ඕන කියලා. එතකොට මේ ඒ ටික ගැහුවාම එයාලගේ නම් ටික එනවා අපේ මේ එක network එකකින් ඉඳලා. දැන් state branch එකේ අපිට සම්පත් මහත්තයා සම්බන්ධ කරන්න ඕන නම් ඒ account එක මෙතනට එනවා. ඒ වගේ. දැන් මේ මම දන්නේ පිරිවෙන් වල අපි නිකන් මට මතක නැහැ කොහොමද නම් තිබුණේ කියලා නම් අපි නිකන් පිරිවෙන් කියලා ගහමු නිකන් කොහොමද පිරිවෙන් වලට කොහොමද ස්වාමීන් වහන්සේ දුන්නේ මේ ඒ ඊමේල් කොහොමද තිබුණේ ඒ මතකයක් තියෙනවද ඒ කියන්නේ ඔව් ඒ කියන්නේ නිකන් සාමාන්‍ය දල වශයෙන් ගත්තොත් කොහොමද ආවේ කියන්නේ AD පිරිවෙන් AD 5 AD 5 dot පිරිවෙන් at පිරිවෙන් නේද පිරිවෙන් ඔව් පිරිවෙන් නෑ චුට්ටක් ගහ දෙන්න ඕන සමහරට මෙයා ඊමේල් එකකින් නෙමෙයි දන්නේ මෙතන හොයන්නේ ඒක නමින්ද දන්නේ හොයන්නේ ADE sir ADE නේද ADE dot පිරිවෙන් එනවනේ ඔව් ඒක තමයි ඒ වගේ අපිට මේ අර එයාලව ඇඩ් කරන්න පුළුවන් මම හිතන්නේ ඒතරට පහසුයි ඒකයි මේ එතකොට එහෙම දාලා මීටින් එක අපි හදුවෙන් පස්සේ එයාලව ආයේ වෙනම ලින්ක් යවන්න ඕනේ නැහැ ඒක කෙලින්ම ගිහිල්ලා එයාගේ මේ කැලෙන්ඩර් එක සේව් වෙනවා එයාගේ එකේ එයාට මේල් එකකුත් යනවා ඊමේල් එක ෆොටෝ යනවා හරි
දැන් මේ ටික මෙතන ඇඩ් කරලා පේනවා ඇති ඔයාලට මේ right side එකේ කෙලිම send කියන බටන් එක තියෙන්නේ. හරි. ඊට අමතරව අපි හිතමුකෝ මේ දැන් half an hour meeting එකක් යනවා මේක අපිට time duration එක වැඩි කර හැකියි. කොහොම 1 hour ද 1.5 day ආදී වශයෙන්. එහෙම නැත්නම් මේ whole day කියන එකකින් අපිට සමහරවිට workshop mood එකේ වගේ යන එකක් නම් අපිට දවසේම meeting එක හදලා තියන්න පුළුවන්. ඒකට ඕන වෙලාවක මේ කෙනෙක්ට එන්න හැකියාව තියෙනවා meeting එකට. ඒ වගේ ඒකට ඊට අමතරව මෙතන තියෙන අර repeat meeting එක ගැන අපි හිතනවා දැන් week day එකේ every weekday Monday to Friday හැමදාම තියෙනවා. නැත්නම් daily weekly අපි හැම බදාදා meeting එකක් ගන්නවා නම් හැමදාම මේක හදලා තියන්න පුළුවන්. හරි. ඒක මේ ඒ කියන්නේ සරල දේවල් එච්චර අමාරු නෑ නේද? මම කියන කතාව. මේ එහෙම. ඒතකොට ඊට අමතරව මොන හරි දැන් අර මීටින් එකේ තියෙන තොරතුරු මොන හරි යවන්න ඕන නම් විස්තර මෙතන ටයිප් කරලා ඒ බොඩි එක ටික හදලා යවන්න පුළුවන්. ඊට අමතරව මේ අපිට තව තියෙනවා මේ scheduling assistant කියලා එකක්. දැන් ඇත්තටම දැන් මම මේ Zoom එකකින් කරන්නේ දැන් අර මේ host එක මාරු කරන එකනේ ස්වාමීන් වහන්සේ කරේ. එහෙම නැතුව අර තව අපිට හිතන්නකෝ අපි කීප දෙනෙක් මීටින් එකේ ෂෙයා කරගන්නවා එහෙම කරනවා කියලා. අන්න ඒ වගේ කට්ටියට අපිට පුළුවන් අර කෙනෙක්ව ඇසිස්ටන්ට් කෙනෙක් හැටියට නම් කරලා එයාව දාන්න වැඩේට. ඒ වගේ. ඊට පස්සේ මේ required attendance කියලා එකක් තියෙනවා. ඒක ටිකක් අර කරගෙන යද්දි අයිඩියා එක එනවා මේ මොකක්ද ඒකෙන් කරන්න ඕන කියන එක. ඒ වගේ පොඩි options පොඩි options ටිකක් තියෙනවා මෙතන. ඒ ටික දාලා අපි send කරොත් එතකොට මීටින් එක හැදෙනවා. අපි නිකන් මේ පොඩි මීටින් එකක් හදමුකෝ මේ නිකන් දැනට දිනේ දාන්නම්කෝ අද දැන් දින 20 නිකන් එකක් බලන්න කියමුකෝ දැන් 10 තියෙනවා හරි මෙහෙම දාලා මේක සෙන්ඩ් කරපුවාම අපේ ස්වාමීන් වහන්සේට මේ මීටින් එකේ විස්තර ටික යනවා. ඒ වගේ නිකන් අපි තව එකක් බලමු මේ DT 4 කියලාත් ඇතින් සමහරවල් නේද? .පිරිවෙන්. මේක. මෙහෙම අපිට ඇඩ් කරන්න පුළුවන්. හරි. දැන් මේ වගේ කරගෙන යන්නත් පුළුවන්. එතන මේක අපි මෙතනින් සෙන්ඩ් කරොත් මේ මීටින් එක කෙලින්ම ලින්ක් එක යනවා එයාලට. අදාළ වෙලාවට මීටින් එක පටන් ගැනීම හැකියාව තියෙනවා. මම හිතන්නේ ඒක පැහැදිලි නේද? අපැහැදිලි නම් අහන්න. ඒක එක ක්‍රමයක්. හරි. ඒක පහසුයි. ඒ වෙලෙට මීටින් එක ගත්ත වැඩේ කරගෙන යන්න පුළුවන්. ඊළඟට මම එන්නම් මෙන්න මෙතන Teams කියන එකට. හරි. මම මේක ඩිස්කාඩ් කරන්නම්. Teams කියන එකට ගියාම ඇත්තටම අපිට තියෙන්නේ දැන් මම අර කලින් අවස්ථාවේ මේ කවුද මීටින් එකේ දෙන්නේ කියන එක ඩිසයිඩ් කරානේ. මට හොයන්න වුණා, ඇඩ් කරන්න වුණා. අපි හිතමු කොතන 50ක් විතර ඇඩ් කරන්න වෙනවා කියලා. ඒක කරදරයිනේ. හරි. ඒතකොට අපිට පුළුවන් මේ 50 ටීම් එක කවුද කියලා අපිට හදලා තියන්න. එහෙම නැත්නම් අපි කියනවා 50 ටීම් එකක මීටින් එකක් තියන්න ඕන. අපි කරන්නේ අපි හිතමු බ්‍රාන්ච් 4ක් එකට මීටින් එක තියෙනවා. අපි ඒක බ්‍රාන්ච් වෙන වෙනම හදලා තියා ගන්නවා. හරි. එතකොට අපි ඊළඟට කරන්නේ අර බ්‍රාන්ච් 4ට මීටින් එක පබ්ලිෂ් කරනවා. අන්න ඒ වගේ වැඩක්. එතකොට අපිට 50ම ඇඩ් කරන්න ඕනේ නැහැ එකපාර. ඔටෝමැටිකලි පබ්ලිෂ් වෙනවා අර ටීම්ස් ටික හදා ගැනීම. මම හිතන්නේ ඒක තේරුණාද දන්නේ මම කියපේක. ඒ කියන්නේ ඉන්ඩිවිජුවලි එක එක්කෙනාව ඇඩ් කරන එක කරදරයිනේ. 40ක් 50 අපි කියමු 100ක් අපි ජාතික භාෂාවෙන් ගමුකෝ 300 ගානක්. ඒතර ඒක කරදරයක් නේ. ඒ නිසා මේ අපි කියමු පිරිවෙන් ගමුකෝ. අපි මූලික පිරිවෙන් වලට මීටින් එක තියෙනවා. අන්න ඒ වගේ. එහෙම ඒ වගේම අපිට හදලා තියාගත්තාම අපිට අර ටක් ගාලා මීටින් එක මේ පබ්ලිෂ් කරා. ඒ කියන්නේ හැමදාම ඇඩ් කර කර ඉන්න බෑනේ අපිට. ඒ නිසා මේ channel හැදීමේ මේ teams හැදීමේ වාසිය තියෙන එක. මෙතනින් අපි join or create team කියන එකට ගියාම මෙතනින් පුළුවන් අපිට team එකක් හදන්න. මේකේ ගොඩක් වෙලාවට මෙතනින් පුළුවන් create කරන්න team එක. දැන් මේ වලට පේනවා ඇති මේ statistic branch එකේ හදලා තියෙනවා team එකක්. පේනවද? මොකද ස්ටැටිස්ටික් බ්‍රාන්ච් එකේ මේ දවස්වල යනවා මේ මීටින්ස් ගණනාවක් අර මේ සැරේ ඔන්ලයින් නේ ගන්න අර සෙන්සස් එක ස්කූල් සෙන්සස් එක ඔන්ලයින් යන්නේ. ඒකේ මීටින්ස් යනවා. මම හිතන්නේ මේක සම්පත් මහත්තයලා හදලා තියෙන මේක. එතකොට මේක දැන් මටත් මේක ජොයින් වෙන්න පුළුවන්. මම හිතන්නේ ජොයින් ටීම් එක ගාම රික්වෙස්ට් එකක් යනවා ඇති. ආ ඇක්සෙප්ට් කරපුවාම ආව ඒකට යන්න පුළුවන් ඇති මම හිතන්නේ. ඒ වගේ. මෙතනින් පුළුවන් අපිට ටීම් එකක් හදන්න. ඒතර මේකේ අපි මේ වගේ හදනවා නම් මේ ස්ටාෆ් කියන එකෙන් හදන්න.
ස්කූල් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ඒක නම් ප්‍රශ්නයක් නැහැ එහෙම නේද අපිට මේ ප්‍රොෆෙෂනල් මේකේ මේ පළවෙනි දෙවෙනි දෙක සහ තුනෙන් ඕන එකකින් හදන්න පුළුවන් ඒක ඇරලා නැහැ කෝකින් හැදුවත් එතකොට මෙතනින් අපිට පුළුවන් මීටින් එකක් හදන්න සෝරි ටීම් එකක් හදාගන්න එතකොට ඒකට නමක් දීලා privacy මෙතන අර privacy කියන තැනදී අපිට පුළුවන් මේ anyone in the organization can join කියලා දැම්මොත් අපේ account තියෙන imis.a එකේ මේ domain එකේ ඉන්න ඕනේ මේ කෙනෙක්ට එන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මේ teams owner can add member. ඒ කියන්නේ අපිට add කරන්න පුළුවන්. මේක දැම්මොත්. ඒ කියන්නේ මම නම් හදන්නේ teams එක මම add කරන members ලාට විතරයි meeting එකට එන්න පුළුවන්. අන්න ඒ වගේ අදහසක්. හරි. ඒකට එහෙම දීලා අපි නිකම්ම next කියන එකට යන්න. ඊට පස්සේ පුළුවන් අර මං කලින් අර ඇඩ් කරානේ මේ ඒ අලුත් මීටින් එකට මේ වලට මතකයි මං කලින් ඇඩ් කරේ අර මේ එක එක්කෙනාව ඇඩ් කරානේ ඒ වගේ අපි අර මේ ටීම් එක හදන වෙලාවේ අපි කවුද කියලා කලින් ඩිසයිඩ් කරගන්නවා අපි තුමු බ්‍රාන්ච් වල ඉන්න කට්ටිය කියලා ඒ ටික අපි හදලා තියාගන්නවා කලින් ඒ වගේ එකක් හරි ඒතර මේක ඇඩ් කරන්න පුළුවන් ඇඩ් කරන්න පුළුවන්. ඒකට ඒ කට්ටියව මේකට ඇඩ් වෙනවා. මෙම්බර් කෙනෙක් අපිට ඒක මෙම්බර් කෙනෙක් හැටියට ඇඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕන කියලා ඇඩ් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ වෙන කෙනෙක්ට හදන්න පුළුවන් තව කෙනෙක් ඕන කරලා ඒ ටීම් එකේ. එහෙම හදා ගන්නත් පුළුවන්. මම හිතන්නේ ඒක ලොකු දෙයක් නෙමෙයි. අදහස එන්නේ නැති ඊට පස්සේ අපි මෙතන මේ මීට් එකක් දාපුවාම අපිට පුළුවන් කෙලින්ම ඒ කණ්ඩායම අතර මීටින් එක ගන්න. මම හිතන්නේ පැහැදිලි ඇති ඒක. ඊට අමතරව තව එකක් තියෙනවා මම කියන්න ඕනේ ඒකේ අනිත් එක තමයි අර මේ අපි ගන්න ඔය මේ මීටින් කියන ඒවානේ අපි ගන්නෙ. මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා වෙබිනාර් කියලා එකක් තියෙනවා. හරි. ඒක ගොඩක් මේ අපි මේ ළඟදී මමත් ඇත්තට මේක පාවිච්චි කරා මම මුලින් එක දැනන් හිටියේ නෑ. මේ අපිට මේ ජාතික පාසල් වල වෙබිනා මෝඩ් එකේ ගන්න වුණා මේ මෑතකදී මොකද අර හැමෝටම මයික් ඔන් කරන්න ඔෆ් කරන්න බැරි වෙන විදිහට මොකද අර මේ මීටින්ස් වල 350 400 පෙන්නාම කට්ටිය අර නොයිස් කරන්න ගත්තොත් අමාරුයිනේ ඒ කියන්නේ ඒතර කරදරයිනේ ඒ නිසා වෙබිනා කියන මෝඩ් එකත් මේකේ තියෙනවා හරි ඒකත් මේ පස්සේ අපි එහෙම එකක් හදලා ගත්තා මේ තියෙන වෙබිනා කියන එක එතකොට ඒක මේ one way වගේ ඒ කියන්නේ අපි මම හිතන්නේ වෙබිනා කියන concept එක දන්නවා එතකොට අපිට පුළුවන් මේ කීප දෙනෙක්ව නම් කරන්න ලෙක්චරර්ස්ලා වගේ කියන්නේ ඒ කට්ටිය ප්‍රෙසන්ටර්ස්ලා කියලා කියන්නේ ඒ ප්‍රෙසන්ටර්ස්ලාව නම් කරන්න පුළුවන් මෙයාලා තමයි ප්‍රෙසන්ට් කරන්නේ එතකොට ඒගොල්ලන්ට මයික් ඔන් කරන්න කැමරා ඔන් කරන්න අවස්ථාව තියෙනවා අනිත් අයට ඒ අවස්ථාව නැහැ ඒගොල්ලන්ට chat කරන්න පුළුවන් chat box එක පාවිච්චි කරගෙන ඒ වෙබිනා කියන එක ගන්න සාමාන්‍යයෙන් මේ users සංඛ්‍යාව වැඩි නම් අපි කියමුකෝ 1000ක් විතර යන්න ඕන කියලා එකපාර ඒතකොට අපි වෙබිනා කියන එකට තමයි යන්නේ ඒතකොට තමයි මේක පොඩක් සක්සස් එහෙම නැත්නම් මේ ඒ කියන්නේ ඩිස්ටර්බ් වැඩි වෙලා අර ස්ලෝ වගේ වෙන්න පුළුවන් අර කැමරා හැම ඔක්කොම ඔන් කරොත් මේක ටිකක් ස්ලෝ වෙනවා එහෙම ගතියක් තියෙනවා ඒ නිසා තමයි වෙබිනා කියන එක තියෙන්නේ මම හිතන්නේ සාමාන්‍ය දල අදහසක් එන්න ඇති අපි මොන හරි තව ගැටලු තියෙනවා නම් කතා කරමුද එතකොට අර නැත්නම් වන් වේ වගේ නේ මම කියනවා ඔයාලා අහන් ඉන්න ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් සාමාන්‍ය අදහසක් එන්න ඇති මම හිතන්නේ මේ මොකද්ද අපි මේ කියන්නේ උත්සාහය කියන එක මේ ඔය ටික තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ මේක අර කරලා බලන්න ඕන. ඒතකොට තමයි තව මම හිතන්නේ එන්නේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ කියන්නේ?
ඔව් ඒක තමයි. ඔව්. ඒක මේ ගොඩක් අර මේ අපි එහෙම ෆිසිකලි ඕනනම් හොස් කරමු මේ ඔන්ලයින් මූඩ් එකේ නැතුව දවල් වගේ පොඩි කාලයක් අරගෙන. සාමාන්‍යයෙන් half an hour. ඔව් එතකොට මේ ටිකක් ඔයක අර ඇත්තටම දැන් අර මේ ඔන්ලයින් මූඩ් එක ටිකක් ඒ කියන්නේ සමහර අය අර සමහර දේවල් කියන්නේ නැහැ නේ සාමාන්‍ය අපේ හැටි. මේ ඒ නිසා අර ෆිසිකලි හොස් කරමු එහෙම වුණොත් අපි ඔෆිස් ටයිම් මේක. එතකොට තව ටිකක් ප්‍රශ්නත් එක්කම අපිට කතා කරන්න පුළුවන් නේ. මේ ස්වාමිනාංශ එහෙම වුණොත් එහෙම බලමු තව සතියක් වගේ ගිහිල්ලා මොකද ලබන සතිය මම ගොඩක් වෙලාවට ඔෆිස් එකේ ඉන්දින එකක් නැහැ මේ ඊළඟ සතිය වගේ ඉන්නේ ආයේ එහෙම වුණොත් මේ ටිකත් එක්ක බලලා දැන් හෙට මම ඔෆිස් එකේ ඉන්නවා මේ අර ලොගින් ප්‍රොබ්ලම්ස් ටික හෙට අනිවාර්යෙන්ම මේ ගේන්න කියන්නේ කතා කරමු කියන්නේ ඒක පොඩ්ඩක් කෝල් කරලා කතා කමක් කමන්නේ 13 20 දෙන්න අවශ්‍ය නැහැ මේ ස්වාමීන් වහන්සේ මෙහෙට වඩින්න අවශ්‍ය නැහැ. කෝල් එකක් දුන්නා නම් ඇති. මම මේක බලන්න. ඒ ටික තමයි විශේෂයෙන් තියෙන්නේ අපිට ඊට අමතර වෙනවා. අපි එමුණු ස්වාමීන් වහන්සේ එමුණුත් අපි නවත්තමුද කොහොමද? අපි අර ඉස්සල්ලාම ලොගින් ප්‍රොබ්ලම්ස් ටික මේ විසඳගමු නේද? ඒක ඇත්තටම මුලින්ම කරගන්න. මම ඒක හෙට බලන්නම් ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන්ම. හෙට මම ඒක බලලා මේවා කරන්න. ස්වාමීන් වහන්සේ මේ ටිකේ පොඩ්ඩක් බිසි වුණා මේ ඔය ටීචර් ට්‍රාන්ස්ෆර් වැඩේ ඉඳලා ස්වාමීන් වහන්සේලාට ඒක ආරංචි නැද්ද? ඔව්. ඔව් ඒකයි මේ ස්වාමීන් වහන්සේ අපිට තව මේකේ accounts මේ ලබා දීමේ මේ බාධාවක් නෑ. දැන් අපි පිරිවෙන් වලට උනත් account එකක් දෙනවන්න නම් ඒක ගැටලුවක් නෑ. අපිට පිරිවෙන් මහ ගානනේ 700 ගානක් නේ තියෙන්නේ නේද? 780ක් වගේ. ඔව් 800 ගානක් නේ. ඔව්. ඒ කියන්නේ මේ අපිට මේ ලයිසන් එක හම්බෙලා තියෙන්නේ 5000ක ලයිසන් එකක් හම්බෙලා තියෙන්නේ. ඔව්. ඔව් ඒ කියන්නේ එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ එහෙම ගැටලුවක් නෑ. ඒක හොඳ විදිහකට කරමු. එහෙමයි සර්. තිරුවන් සරණයි සරණයි. පිරිවෙන සංජානනය උදෙසා විද්‍යුත් ගවේෂණය